හොඳයි දරුවනේ අපි තුන්වන ඒකයකට අදාළ සමාලෝචන ප්‍රශ්න ඉදිරියේ ඔබත් එක්ක කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම බිම් මැනීම සහ මට්ටම් ගැනීම ඒකයට අදාළ සමාලෝචන ප්‍රශ්න කතා කරමින් ඉන්නේ දුවේ රයිට් අපි ඊළඟ ප්‍රශ්නයට යනවා දරුවනේ විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රම සඳහන් කරන්න කියලා තියෙන දුවේ පුතේ අපි බලමු මොනවද විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රම කියලා පුතේ අපි මෙතෙක් කතා කරපු සිද්ධාන්ත කොටස් වලට අදාළ දරුවනි අපිට විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්නේ පුතේ විශේෂයෙන්ම මේ කොටස තුළට අපි ඇතුළත් කරලා තියෙනවා ව්‍යුහගත මාධ්‍යයේ ප්‍රශ්න සහ රචනා මාධ්‍යයේ ප්‍රශ්න පුතේ ඇතුළු කරලා තියෙනවා අහනකොට ඒවට පිළිතුරු කොහොමද අපි සපයන්නේ නිවැරදි ආකාරයට ඒවා තෝරගන්න ආකාරය පුතේ ව්‍යුහගත මාධ්‍යයේ ප්‍රශ්න සහ රචනා මාධ්‍යයේ ප්‍රශ්න වලට පිළිතුරු විදිහට අපි ප්‍රශ්න ඒවා ඇතුළු කරලා තියෙනවා දරුවනේ පිළිතුරුත් එක්කම හොඳයි දුවේ පුතේ අපි දැන් බලන්න යන්නේ මේ විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රම සඳහන් කරන්න කියලා තියෙනවා පුතේ අපි බලමු මොනවද මේ බිම් මැනීමේ ශිල්ප ක්‍රම කියලා පුතේ බලමු. පළවෙනි එක බලමු පුතේ. තලමේ සමිනිත ක්‍රමය පුතේ. අපි දැනටමත් කතා කරලා ඉවරයි දරුවනේ. සිද්ධාන්ත කොටස් කතා කරලා තියෙන. ඉතින් අපි එක වාසියක් කියලා වැඩේ ඒක කියමු පුතේ තලමේ සමිනිත ක්‍රමය පුතේ. තලමේ සමිනිත ක්‍රමය ගත්තාම අපි දන්නවා පුතේ මිනුම් ලබා ගැනීම සහ සිතියම ඇඳීම කියන ක්‍රියාවලි දෙකම එකවර සිදු කරගන්න පුළුවන් ක්‍රමයක් පුතේ. තලමේ සමිනිත ක්‍රමේ ප්‍රධානතම වාසිය තමයි පුතේ තලමේ සමිනිත ක්‍රමේ පුතේ ප්‍රධානතම වාසිය තමයි මිනුම් ලබා ගැනීම සහ සිතියල පිරිය කිරීම කියන ක්‍රියාවලි දෙකම පුතේ එකවර කරගන්න පුළුවන් අපිට මිනුම් ලබා ගන්න අවස්ථාවේදීම සිතේම ඇඳීම නැත්නම් පිළිල කිරීම සිදු කරගන්න පුළුවන් ක්‍රමයක් පුතේ තලමේ සමිනිත ක්‍රමය ඊට පස්සේ පුතේ මේ බිම් මැනීමේ ශිල්ප ක්‍රම සඳහන් කරන්න කියලා තියෙන පුතේ ඊට පස්සේ දම්මැල් මැනුම් ක්‍රමේ පැරණි සරල ක්‍රමයක් පුතේ අපි ඒකෙදී රේඛීය මිනුම් පමණක් යොදාගෙන මේ කටයුතු කරන්න පුතේ අපි කතා කරලා අවසන් කරලා තියෙන පුතේ එකත් ඉතින් එතනදී අපි විශේෂයෙන්ම ධම්මල් මැනුම් ක්‍රමේ ප්‍රධානතම මූලධර්මයේ වෙන්නේ ත්‍රිකෝණීකරණය ඊට පස්සේ පුතේ මාලිමා මැනුම් ක්‍රමය භාවිතා වෙනවා පුතේ බිම් මැනුමේදී බිම් මැනුමේ ශිල්ප ක්‍රමයක් විදිහට පුතේ මාලිමා මැනුම් ක්‍රමය අපි හඳුන්වන්න පුළුවන් ඒ වගේම තියඩොලයිට් මැනුම හඳුන්වන්න පුළුවන් පුතේ තියඩොලයිට් මැනුම හඳුන්වන්න පුළුවන් ඒ වගේම ඉලෙක්ට්‍රෝනික ක්‍රමයේ EDM උපකරණේ භාවිතා කරලා සිදු කරන තිරස් දුර මැනීමේ ක්‍රමයක් විදිහට භාවිතා කරන ශිල්ප ක්‍රමයක් තමයි පුතේ තියඩොලයිට් ක්‍රමය. ඒ වගේම ලෝක ව්‍යාප්තික යාත්‍රාචරණ චන්ද්‍රිකා පද්ධතිය අපිට හඳුන්වලා දෙන්න පුළුවන් පුතේ තවත් මේ බිම් මැනීමේ ශිල්ප ක්‍රමයක් විදිහට බලමු පුතේ අපි බිම් මැනුම් ශිල්ප ක්‍රම ටික ඔබ හඳුන්ව ගන්න පුතේ ඔබ හඳුන්වලා නැත්නම් බලන්න බිම් මැනුම් ශිල්ප ක්‍රම සඳහන් කරන්න කියපුවම පුතේ අපිට මෙන්න මේ ශිල්ප ක්‍රම වලින් තුනක් විතර ව්‍යුහගත මාධ්‍ය ප්‍රශ්නයක අපින් අහන්න පුළුවන් බිම් මැනුම් ශිල්ප ක්‍රම තුනක් සඳහන් කරන්න කියලා. අපිට මේ ශිල්ප ක්‍රම වලින් තුනක් අරගෙන පුතේ උත්තරයට යොදන්න පුළුවන් උත්තරයට සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙනම් බලන්න විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රම මෙතනින් බලන්න පුතේ මේ අහන්නේ බිම් මැනීමේ ශිල්ප ක්‍රම. බලන්නකෝ අපිට තලමේ සමිනිත ක්‍රමය ධම්මැල් මැනුම් ක්‍රමය ඒ වගේම මාලිමා මැනුම් ක්‍රමය ඒ වගේම තියඩොලයිට් මැනුම ඉලෙක්ට්‍රෝනික ක්‍රමය ඒ වගේම ලෝක ව්‍යාප්තික යාත්‍රාචරණ චන්ද්‍රිකා පද්ධතිය පුතේ බලන්න තලමේ සමිනිත ක්‍රමයේ තියෙනවා විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රමයි අහන්නේ දුවේ පුතේ අපෙන් අහන්නේ දුවේ පුතේ මොනවද විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රම සඳහන් කරන්න කියලා දුවේ පුතේ අහන්නේ බලමුකෝ අපි මොනවද විවිධ බිම් මැනීමේ ශිල්ප ක්‍රම කියලා දුවේ පුතේ තලමේ සමිනිත ක්‍රමය පුතේ තලමේ සමිනිත ක්‍රමය ඊළඟට ධම්මැල් මැනුම් ක්‍රමය පුතේ ධම්මැල් මැනුම් ක්‍රමය ඊළඟට පුතේ මාලිමා මැනුම් ක්‍රමේ භාවිතා කරන ශිල්ප ක්‍රමයක් මාලිමා මැනුම් ක්‍රමය ඊළඟට පුතේ තියඩොලයිට් මැනුම අපි කෝණ මැනීම සඳහා විශේෂයෙන්ම තියඩොලයිට් කියන උපකරණේ භාවිතා කරනවා පුතේ සිරස්තලයේ සහ තිරස්තලයේ කෝණ මැනීම සඳහා තියඩොලයිට් නවීන තාක්ෂණය භාවිතා වන තියඩොලයිට් තියෙනවා පුතේ ඒ වගේම ඉලෙක්ට්‍රෝනික ක්‍රමයේ භාවිතා කරනවා පුතේ EDM ක්‍රමයේ භාවිතා කරනවා පුතේ අපි විශේෂයෙන්ම ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීමේදී අපි මේකෙදි කතා කරා බොහෝ විට මේ ජනාකීර්ණ ප්‍රදේශයක දරුවනේ අපිට මහා මාර්ගයක් කරහා ඒ ලක්ෂ දෙකක හරහා වැටලා තියෙන ලක්ෂ දෙකක් අතර දුර මැන ගන්න ඕන අවස්ථාවක පුතේ විශේෂයෙන් මාර්ග තද බදේ තියෙන අවස්ථාවක අපිට ඒක මිනුම් පටියක් භාවිතා කරලා කරන්න අමාරුයි
රාත්‍රී කාලයේදීත් මේක කරන්න යොදා ගන්න එක ප්‍රායෝගික නෑ. එවැනි අවස්ථාවක අපිට පුතේ මේ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතා කරලා පුතේ රයිට් ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතා කරලා මේ EDM උපකරණය භාවිතා කරලා අපිට පහසුවෙන්ම මේ මිනුම මේ ලක්ෂ දෙක අතර දුර ගණනය කරගන්න පුළුවන් පුතේ. උපකරණයේ තිරේ මත ගණනය කරලා දක්වනවා. අපි දන්නවා 1 ලක්ෂයක් මත අපිට මේ ලක්ෂ දෙක අතර 1 ලක්ෂයක් මත කිරණ පරාවර්තන යෂ්ටියක් සිරස්ව රඳවලා පුතේ අනිත් ලක්ෂයේ මත මේ EDM උපකරණයේ මත පුතේ සවි කරලා තෙපාව මත උපකරණයේ මනින්න බටන් එක ප්‍රෙස් කරාට පස්සේ පුතේ මේ උපකරණයෙන් නිකුත් කරන කිරණයක් පුතේ ගිහිලා ප්‍රිස්මේ වැදිලා නැවත පරාවර්තනය වෙනවා පුතේ. මේ නැවත ගමන් කිරීමට ඒ ගතවන කාලය ගණනය කරලා පුතේ උපකරණයේ තිරේ මත අපිට මේ දුර සටහන් වෙනවා පුතේ. මේ ලක්ෂ දෙක අතර දුර අපිට ගණනය කරලා උපකරණයේ තිරේ මත පුතේ සටහන් කරලා දෙනවා. ඉතින් ඒක විශේෂිත ඉතාම නිර්වදිතාවයක් සහිත ජනප්‍රිය උපකරණයක් බවට පත් වෙලා තියෙනවා පුතේ. ඉතින් ඉලෙක්ට්‍රෝනික ක්‍රමයක් පුතේ විශේෂයෙන්ම තිරස් දුර මැනීම සඳහා යොදා ගන්නා පුතේ ශිල්ප ක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය නැත්නම් EDM උපකරණය භාවිතා කරලා කරන ක්‍රමයේ පුතේ. ඒ වගේම පුතේ විශේෂයෙන්ම අපිට මේ ලෝක ව්‍යාප්ත යාත්‍රාචරණ චන්ද්‍රිකා පද්ධතිය භාවිතා කරනවා පුතේ. ඒකත් තවත් ශිල්ප ක්‍රමයක් විදිහට තලමිතික විශේෂයෙන්ම බිම් මැනීමේදී ශිල්ප ක්‍රම විදිහට මේ ටික අපිට කතා කරන්න පුළුවන් පුතේ. ලෝක ව්‍යාප්තික යාත්‍රාචරණ චන්ද්‍රිකා පද්ධතියත් පුතේ සඳහන් කරන්න පුළුවන් ශිල්ප ක්‍රම යටතේ පුතේ. රයිට් ප්‍රශ්නාංක 10ට යනවා පුතේ. දම්වැල් මැනුම හඳුන්වන්න කියලා තියෙන පුතේ අපි ප්‍රශ්නාංක 10ට යනවා. ප්‍රශ්නයක් අහලා තියෙන පුතේ මේ ප්‍රශ්න විශේෂයෙන්ම ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයකට නැවතත් පුතේ අපි යන්නේ. මොකද ව්‍යුහගත ප්‍රශ්න වලට පුළුවන් තරම් ඉක්මනින් පළමු පැය තුල අපි හැකි ඉක්මනින් පිළිතුරු ලියලා අවසන් කරන්න ඕනේ පුතේ. අපි දන්නවා පේපර් එකේ ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා පුතේ. හිස්තැන් පුළුවන් තියෙන අපිට ලියන්න ප්‍රශ්න අහලා තියෙනවා අපි ඒවා ලියන්න ඕනේ පුතේ. අධිවේගයෙන් ඉක්මනින් ලියාගෙන යන්න ඕනේ. ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න තියෙනවා. එක ප්‍රශ්නයක් ගත්තාම ඒ ප්‍රශ්නය තුල A කොටස B කොටස C කොටස D කොටස E කොටස ආදී වශයෙන් ප්‍රශ්න සඳහන් වෙනවා පුතේ. රයිට් හිස්තැන් 80ක් විතර ප්‍රමාණයක් ඔක්කොම තියෙනවා පුතේ ප්‍රශ්න විදියට අපිට ඒවා කරන්න ඕනේ. එතකොට කලබල වෙන්න එපා පුතේ. හරියට ක්‍රමානුකූලව මේ ටික කරගෙන ගියාට පස්සේ අපි පාඩම් ටික ආවරණය කරලා දුන්නාට පස්සේ ඊට අදාළ සමාලෝචන ප්‍රශ්නත් දුවල පුතාලත් එක්ක කතා කරනවා පුතේ. ඒ ටික කතා කරලා ඊ ටික අවසන් වෙනකොට දුවේ පුතේ ඔබට ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන් ආකාරයට ඔබට ඒ දේ හුරු කරගන්න අවස්ථාව ලැබලා දෙනවා. එතකොට බලන්න පුතේ දම්වැල් මැනුව හඳුන්වන්න කියලා තියෙනවා. බලමු සරලවම කොහොමද දම්වැල් මැනුව හඳුන්වන්නේ කියලා. ප්‍රමාණයෙන් තරමක් කුඩා භූ විෂමතාවයෙන් අඩු සහ භූ ලක්ෂණ ගණන අඩු ඉඩමක් මැනීමට දම්වැල් මැනුම වඩාත් සුදුසුයි. රයිට් බලන්නකො දම්වැල් මැනුම ගැන කතා කරනකොට අපිට ඒක ගලප ගන්න පුළුවන් නේද? බලන්නකො විශේෂයෙන් මේවා වෙන වෙනම අපි කරලා ගත්තොත් ප්‍රමාණයෙන් තරමක් කුඩා ඉඩමක් මැනීම සඳහා අපිට එතන ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන්. දම්වැල් මැනුම යොදාගත හැකි අවස්ථා කියලා අපිට එතන ප්‍රශ්නයක් විදිහට නැවත හදලා එතන ප්‍රශ්නයක් අහන්න පුළුවන් අලුතින් නේද? බලන්නකො ප්‍රමාණයෙන් තරමක් කුඩා ඉඩමක් මැනීම සඳහා නේද? භූ විෂමතාවයෙන් අඩු ඉඩමක් මැනීම සඳහා භූ ලක්ෂණ ගණන අඩු ඉඩමක් මැනීම සඳහා යොදාගත හැකි සරල සහ පැරණි ක්‍රමයක් කියලා තමයි මේ දම්වැල් මැනුම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න ඔබ සම්පූර්ණ කරගත්ත පිළිතුර ලියන්න බලන්න පුතේ තනියම. එහෙනම් ප්‍රමාණයෙන් තරමක් කුඩා භූ විෂමතාවයෙන් අඩු සහ භූ ලක්ෂණ ගණන අඩු ඉඩමක් මැනීම සඳහා යොදාගත හැකි සරල පැරණි ක්‍රමයක්. රයිට් දම්වැල භාවිතා කරලා මේක කරන්න කියලාත් අපිට ඕන කියන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට බිමක් මැනීම සඳහා මේ ක්‍රමය බිමක් මැනීම සඳහා නිර්වද්‍ය හා සරල පැරණි ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ ටිකත් ලියන්න පුළුවන්. එහෙනම් හයිලයිට් වෙනවා. අපිට කියන්න පුළුවන් පුතේ අපි ඒ ටික වෙනම අරගෙන වෙනම ප්‍රශ්නයක් විදියට දම්වැල් මැනීම යොදා ගන්න පුළුවන් අවස්ථාව විදියට අපි ඒ ටික වෙනම අරන් ලිව්වොත් දරුවන්ට එතන ප්‍රශ්නයක් ගොඩ නැගෙන නගාගෙන පිළිතුරක් ලැබෙනවා. දම්වැල් මැනුම යොදාගත හැකි අවස්ථාවලට මෙතනින්ම උත්තරය ගහ ගන්න පුළුවන් අපිට. ප්‍රමාණයෙන් තරමක් කුඩා ඉඩමක් මැනීම සඳහා ප්‍රමාණයෙන් තරමක්
කුඩා ඉඩමක් මැනීම සඳහා ප්‍රමාණයෙන් තරමක් කුඩා ඉඩමක් මැනීම සඳහා අංක 2 භූ විෂමතාවයෙන් අඩු ඉඩමක් මැනීම සඳහා භූ විෂමතාවයෙන් අඩු ඉඩමක් මැනීම සඳහා right භූ විෂමතාවයෙන් අඩු ඉඩමක් මැනීම සඳහා ඒ වගේම භූලක්ෂණ ගණන අඩු ඉඩමක් මැනීම සඳහා භූලක්ෂණ ගණන අඩු ඉඩමක් මැනීම සඳහා අපිට යොදා ගන්න පුළුවන් අවස්ථාව විදිහට මෙතන කියන්න පුළුවන් පුතේ. හරි. එතකොට බලන්න ප්‍රමාණයෙන් තරමක් කුඩා ඉඩමක් මැනීම සඳහා ඒ වගේම භූ විෂමතාවයෙන් අඩු ඉඩමක් මැනීම සඳහා ඒ වගේම භූ ලක්ෂණ ගණන අඩු ඉඩමක් මැනීම සඳහා ඒ වගේම මේ ක්‍රමය right යම් කිසි බිමක් මැනීම සඳහා නිර්වද්‍ය එකක් මතක තියාගන්න හැඳින්වීම ලියන්න නිර්වද්‍ය සරල හා පැරණි ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. සරල හා පැරණි ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. right හරි. අපි යන් ඉදිරියට නේද? හරි. එතකොට බලන්න වර්තමානයේ වන විට පවතින සංකීර්ණ ඉඩම් දත්ත ගන්න වැඩි පුතේ ඉඩම් සංකීර්ණයි. ගොඩනැගිලි බාධක දත්ත ගන්න වැඩි ඉඩම් තියෙන පුතේ ලක්ෂණ භූ ලක්ෂණ ප්‍රමාණය වැඩි ඉඩම් තියෙන පුතේ වර්තමානයේ වෙනකොට මේ තියෙන සංකීර්ණ ඉඩම් පුතේ ඒ කියන්නේ භූ ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් තියෙන විශාල භූ ලක්ෂණ ප්‍රමාණයක් තියෙන ස්ථාන මනින්න පුතේ මේ ක්‍රමය යොදාගත්තේ නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. ධම්මල් මිනුම් ක්‍රමයේ වර්තමානයේ වෙනකොට යොදාගත නොහැකි තත්ත්වයට පත් වෙන්න හේතු තමයි පුතේ මේ විශේෂයෙන්ම වර්තමානයේ වන පවතින සංකීර්ණ ඉඩම් ඒ කියන්නේ පුතේ භූ ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් තියෙන ස්ථාන මැනීමට දරුවනේ මේ ක්‍රමය යොදාගත නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් දරුවනේ ධම්මල් මැනුම දරුවනේ right වර්තමානයේදී පුතේ මේ විශේෂයෙන් කෙසේ නමුත් ධම්මල් මැනුම ගත්තහම් පුතේ විශේෂයෙන් වෙනුවට ධම්මල් මැනුම වෙනුවට දරුවනේ මොකද මේ ධම්මල භාවිතා කිරීමේ අපහසුකම් තියෙනවා පුතේ ධම්මල එහා මෙහා ගෙන යාම තිරස්ව පවත්වා ගැනීම වගේම මේ කියන මේ සංකීර්ණ තත්ත්වයේ හේතුවෙන් පුතේ අපිට මේ ධම්මල් මැනුම වෙනුවට පුතේ වර්තමානයේදී දිග සම්බන්ධ මිනුම් ගන්න පුතේ ධම්මල වෙනුවට භාවිතා කරන්නේ මිනුම් පටි ටේප් එකක් භාවිතා කරන්නේ මිනුම් පටි විකල්ප ප්‍රමාණයට වෙළඳ පොලේ තියෙනවා පුතේ මීටර 20 50 ඒ ආකාරයට පුතේ අපිට මිලදී ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දිග සහිතව. ඉතින් පුතේ මේ වෙනකොට මේ තියෙන සංකීර්ණ තත්ත්වයක් එක්ක පරිසරය තුල ඒක නිසා මේ අපිට ධම්මල් මෙනුම යොදා ගන්න නොහැකි වෙලා තියෙනවා පුතේ. ඉතින් වර්තමානයේ මේ ධම්මල් මිනුම් ක්‍රමය දරුවනේ භාවිතේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපිට ධම්මල වෙනුවට භාවිතා කරන්න පුළුවන් පුතේ මේ රේකීය මිනුම් කටයුතු සිදු කරගෙන යන්න පුතේ භාවිතා කරන්න පුළුවන් උපකරණයක් විදිහට පුතේ වර්තමානයේදී මේ දිග පිළිබඳ මිනුම් ගන්න අද වෙනකොට පුතේ මේ දිග පිළිබඳ මිනුම් ගන්න පුතේ මතක තියාගන්න ධම්මල වෙනුවට මිනුම් පටියයි යොදාගන්නේ. කවුද පුතේ ධම්මල වෙනුවට යොදාගන්නේ? මිනුම් පටි යොදාගන්නේ. right හරි. ඉතින් මිනුම් පටි ගැන අපි කතා කරලා තියෙන නිසා මෙතන ඕගොල්ලෝගේ අපි කාලේ නාස්ති ගන්නේ වැඩිපුර කතා කරලා අපි මේ ප්‍රශ්න ටික තමයි උපරිම කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මැනුම් ක්‍රමේදී දිග පිළිබඳ මිනුම් පමණක් මනිනු ලබන අතර කෝණ පිළිබඳ මිනුම් මනින්නේ නැහැ පුතේ. ධම්මල් මැනීමේදී තවත් ඒ විශේෂිත කරුණු මං එළියට ඇදලා ගන්නවා පුතේ. right පුතේ නිතරම අපි කියනවා
රේකීය මිනුම් එහෙම නැත්නම් පුතේ දිග සම්බන්ධ මිනුම් නැත්නම් දිග පිළිබඳ මිනුම් පමණයි පුතේ යොදාගන්නේ. යොදාගෙන හැම වෙලේම මේ දේවල් මතක තියාගන්න පුතේ කොතනින්දවත් ඒතර වරදින්නේ අපිට මේ මැනුම් ක්‍රමේදී දිග සම්බන්ධ මිනුම් පමණයි පුතේ යොදාගන්නේ. කෝණ පිළිබඳ මිනුම් මනින්නේ නැහැ පුතේ. කෝණ මැනීමක් සිදු නොවේ. කෝණ පිළිබඳ මිනුම් මැනීමක් සිදු නොවේ. කෝණ පිළිබඳ මිනුම් මැනීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. දිග මිනුම් පමණක් භාවිතයෙන් පුතේ දිග සම්බන්ධ මිනුම් නැත්නම් රේඛීය මිනුම් පමණක් භාවිතයෙන් පුතේ මෙවැනි බහුවස්ත්‍ර කඩදාසියක් මත අපිට අඳින්න බැහැ පුතේ. ඒ වගේ බහුවස්ත්‍ර ඇඳීම සඳහා කෝණික මිනුමුත් අත්‍යවශ්‍ය වෙනවා අසමහර අවස්ථාවලදී. මතක දැන් දිග මිනුම් පමණක් භාවිතයෙන් අපිට බහුවස්ත්‍ර කඩදාසියක් මත අඳින්න බැහැ. ඉතින් සමහර බහුවස්ත්‍ර මෙවැනි බහුවස්ත්‍ර ඇඳීම සඳහා කෝණික මිනුමුත් අත්‍යවශ්‍ය වෙනවා. මතක තියාගන්න පටල ගන්න එපා. අපි ධම්මැල් මැනුමේදී පුතේ අනිවාර්යයෙන්ම කෝණ පිළිබඳ මිනුම් මනින්නේ නැහැ පුතේ. දිග පිළිබඳ මිනුම් පමණයි රේඛීය මිනුම් පමණයි පුතේ අපි ධම්මැල් මැනුමේදී භාවිතා කරන්නේ. හරි අපි ත්‍රිකෝණයේ සලකලා බැලුවොත් පුතේ රේඛීය මිනුම් මගින් පමණයි ත්‍රිකෝණයක් පිටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒකනේ ධම්මැල් මැනුමේ ප්‍රධානතම මූලධර්මයේ ත්‍රිකෝණීකරණය කියන්නේ. හරි එතකොට ත්‍රිකෝණයක පාද තුනේ දිග දන්නවා නම් පුතේ චාප ඡේදනයේ මගින් ත්‍රිකෝණයේ පිහිටීම අපිට නිවැරදිව ලබා ගන්න පුළුවන්. රයිට් හරි එතකොට ත්‍රිකෝණය ගත්තාම විශේෂයෙන්ම මේ සඳහා සමපාද ත්‍රිකෝණ තමයි පුතේ වඩාත්ම හොඳයි කියන්නේ. අපි පටු ත්‍රිකෝණ යොදාගන්නේ නැහැ පුතේ. පටු ත්‍රිකෝණ යොදාගන්නේ නැහැ අපි. බොහෝ විට අපි මේ සඳහා සමපාද ත්‍රිකෝණයි පුතේ යොදාගන්නේ. හරි ඉතින් අපි පටු ත්‍රිකෝණ යොදාගන්නේ නැහැ පුතේ. ඉතින් ත්‍රිකෝණ පිළිබඳ සලකලා බලනකොට අපිට රේඛීය මිනුම් මගින් පමණක් පුතේ ත්‍රිකෝණය පිටපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ ත්‍රිකෝණයක පාද තුන දන්නවා නම් පුතේ ත්‍රිකෝණයක අපි මේ පාද තුන දන්නවා නම් පුතේ අපිට පුළුවන් චාප ඡේදනයේ මගින් ත්‍රිකෝණයේ පිහිටීම නිවැරදිව ලබා ගන්න පුළුවන්. චාප ඡේදනයේ මගින් ත්‍රිකෝණයේ පිහිටීම පුතේ අපිට නිවැරදිව ලබා ගන්න පුළුවන්. ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ ධම්මැල් මැනීමේදී ත්‍රිකෝණ සමග පමණක් ගනුදෙනු කරනවා. එහෙනම් මතක තියාගන්න ධම්මැල් මැනුමේදී අපි කාත් එක්ක විතරක්ද ත්‍රිකෝණ සමග පමණක් ගනුදෙනු කරනු ලැබේ. එනම් බලන්න ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ ධම්මැල් මැන්මේදී කවුරු එක්කද ත්‍රිකෝණ සමග පමණක් ගනුදෙනු කළ හැකි බවයි. ඒක නිසා මෙම ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ පුතේ කවුද ත්‍රිකෝණීකරණයේ ලෙස හඳුන්වනු ලබන අතරේ ධම්මැල් මැනුමේ මූල ධර්මයයි. ධම්මැල් මැනුමේ මූල ධර්මයේ තමයි කවුද ත්‍රිකෝණීකරණය. ඔන්න ධම්මැල් මැනුමේ මූල ධර්මය ත්‍රිකෝණීකරණය. ධම්මැල් මැනුමේ මූල ධර්මය තමයි පුතේ එහෙනම් කවුද ත්‍රිකෝණීකරණය. ධම්මැල් මැනුමේදී සිදුවී හැරෙන්න පුළුවන් දෝෂ සඳහන් කරන්න කියනවා පුතේ. මැනුම් ක්‍රියාවලියකදී දෝෂ වර්ග 3ක් සිදු වෙන්න පුළුවන්. ධම්මැල් මැනුමකදී සිදුවිය හැකි දෝෂ සඳහන් කරන්න කියනවා පුතේ. යම් කිසි මැනුම් ක්‍රියාවලියකදී විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් දෝෂ වර්ග 3ක් සිද්ධ වෙන්න පුළුවන් පුතේ. අපි මේ දෝෂ වර්ග 3 ලියුවා නම් මෙතන ප්‍රමාණවත්.
ව්‍යුහගත පාදලී ප්‍රශ්නය අහන ආකාරයටයි ප්‍රශ්නය අහලා තියෙන්නේ පුතේ. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ එකෙන් ධම්මැල් මැනුමේදී සිදුවේ හැකි දෝෂ සඳහන් කරන්න කියලායි පුතේ ප්‍රශ්නය අහන්නේ. ධම්මැල් මැනුමේදී සිදුවේ හැකි දෝෂ සඳහන් කරන්න කියලායි දරුවෝ ප්‍රශ්නය අහන්නේ දරුවනේ. එතකොට බලන්න අපි කියනවා මැනුම් ක්‍රියාවලියකදී දෝෂ වර්ග 3ක් සිදු වෙන්න පුළුවන් පුතේ. එකක් උපකරණ ආශ්‍රිත දෝෂ ඇති වෙන්න පුළුවන් පුතේ. මේ මැනුම් ක්‍රමය සඳහා භාවිතා කරන උපකරණ තියෙනවා පුතේ. මිනුම් පටි, ධම්වැල්, පෙළ ගැන්නුම් රිටි, දරුවනේ. ඉතින් මේ ධම්වැල් මැනීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන මැනුම් උපකරණ. ඉතින් අපි දෘෂ්ටි චතුරස්‍රය භාවිතා කරනවා, මිනුම් පටි භාවිතා කරනවා. ඉතින් පුතේ යම්කිසි මැනුම් ක්‍රියාවලියකදී ඇතිවෙන්න පුළුවන් දෝෂ, ඒකයි කියන්නේ මැනුම් ක්‍රියාවලියකදී ඇතිවෙන්න පුළුවන් දෝෂ වර්ග 3ක් තියෙනවා පුතේ. ඉතින් මේක ධම්මැල් මැනීමටත් අදාළයි. ඒක නිසා අපි ඒ මැනුම් ක්‍රියාවලි 3 තමයි මෙතනදී අපේ නිවැරදි පිළිතුර විදියට ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට පිළිතුරු විදියට යොදාගන්නේ. ඉතින් ඒ එක් මිනුම් ක්‍රමයක් සඳහා ලකුණු 3 බැගින් පුතේ මිනුම් ඒ ක්‍රම 3 සඳහා පුතේ ලකුණු 3යි 6යි 9ක් ලකුණු ලැබෙනවා පුතේ. ඉතින් ඒ විදිහට තමයි අපිට ලකුණු ක්‍රමානුකූලව ටික ටික ලකුණු එකතු කරලා අවසන් ලකුණට යන්න වෙන්නේ. ඉතින් වැඩි ලකුණු ප්‍රමාණයක් අපි මුල් පැය තුල එකතු කරගන්න නම් මේ දේවල් හොඳට ලියන්න පුළුවන් හැකියාව අපිට අවබෝධය තියෙන්න ඕනේ. එහෙනම් පුතේ මැනුම් ක්‍රියාවලියකදී දෝෂ වර්ග 3ක් සිදු වෙන්න පුළුවන් පුතේ. එකක් තමයි ඊ මැනුම් උපකරණ ආශ්‍රිත දෝෂ. පුද්ගලයන්ගේ දෝෂ මොනවද පුතේ? මේ මෙනුම් කටයුතු කරන පුද්ගලයන් අතින් දෝෂ වෙන්න පුළුවන් පුතේ. මේ කියන පාඨාංක වැරදි විදියට කියවන්න පුළුවන් පුතේ. ඒ වගේම මේ මෙනුම් පටි වැරදි විදියට අල්ලන්න පුළුවන්. ධම්වැල වැරදි විදියට භාවිතා කරන්න පුළුවන් පුතේ. මේ උපකරණ වැරදි ලෙස භාවිතා කිරීම සහ වැරදි ලෙස පාඨාංක සටහන් කිරීම සහ ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කිරීම නිසා පුතේ පුද්ගලයන් අතින් සිදු වෙන්න පුළුවන් දෝෂ. හරියට ඇහෙන්නේ නැතුව වෙනත් අගයක් කියනවා, වෙනත් ඒ තියෙන අගේ වෙනත් ආකාරයකට සටහන් කරනවා. ඉතින් මතක තියාගන්න පුතේ අනිවාර්යෙන්ම පුද්ගල දෝෂ ඇති වෙනවා. ඒ කියන්නේ මැනුම් ක්‍රියාවලියකදී දෝෂ වර්ග 3ක් සිද්ධ වෙන්න පුළුවන්. එක තමයි උපකරණ ආශ්‍රිත දෝෂ දරුවනේ. ඒ වගේම පුද්ගල දෝෂ. ඒ වගේම පුතේ ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන දෝෂ. අපි දන්නවා දැන් විශේෂයෙන්ම ධම්මැල් මැනුමකදී මේ ධම්මැල අපි දන්නවා තාපය හමුවේ ලෝහ ප්‍රසාරණය වෙනවා. ලෝහ පුරුක් නමල හරිගස්සලා තියෙන උපකරණයක් අපි දන්නවා තාපය හමුවේ ලෝහ ප්‍රසාරණය වෙනවා. මේ ලෝහ ප්‍රසාරණය නිසා ඇතිවන බලපෑම් වෙන්න පුළුවන් පුතේ. ඒ නිසා මේ විශේෂයෙන්ම මතක තියාගන්න මේ මැනුම් ක්‍රමවලදී විශේෂයෙන්ම අපිට ඇතිවන දෝෂ වර්ගයක් තමයි පුතේ මේ ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා. අධික උෂ්ණත්වය, අධික සීතල නේද පුතේ? මෙන්න මේ තත්ත්ව නිසා විශේෂයෙන්ම දෝෂ ඇති වෙන්න පුළුවන් මේ මිනුම් ක්‍රියාවලි සඳහා පාඨාංක ගැනීමේදී වගේම ඒ කටයුතු සිදු කරනකොට දෝෂ ඇති වෙන්න පුළුවන් උපකරණ භාවිතා කරනකොට මේ විශේෂයෙන්ම ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන දෝෂ තියෙනවා පුතේ. මතක තියාගන්න ස්වභාවික පරිසරයේ ඇතිවන වෙනස් වීම නිසා සිදුවන දෝෂ විදිහට අපිට මේ දෝෂ ප්‍රධාන ආකාර 3ක් හඳුනා ගන්න පුළුවන් දරුවනේ. බලන්න දරුවනේ අපිට මේ හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන දෝෂ ආකාර 3 මොනවද කියලා දරුවනේ. විශේෂයෙන් අපිට ධම්මැල් මැනීමේදී සිදුවේ හැකි දෝෂ සඳහන් කරන්න කියලා කිව්වේ. ඉතින් එතනදී දරුවන්ට අපි අවධානය යොමු කරනවා මැනුම් ක්‍රියාවලියකදී දෝෂ වර්ග 3ක් සිද්ධ වෙන්න පුළුවන්. උපකරණ ආශ්‍රිත දෝෂ ඇති වෙන්න පුළුවන් පුතේ. ඒක ධම්මැල් මැනුමටත් ඕකේ එක. ඒ වගේම පුද්ගල දෝෂ ඇති වෙන්න පුළුවන් පුතේ. අනිවාර්යයෙන්ම ධම්මැල් මැනුමටත් ඕකේ එක කතාව. ඒ වගේම පුතේ ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන දෝෂ තියෙනවා පුතේ. ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන දෝෂ පුතේ අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන් පුතේ. එකත් මතක තියාගන්න අනිවාර්යයෙන්. හරි අපි ඉදිරියට යමු පුතේ. බලමු පුතේ උපකරණ ආශ්‍රිත දෝෂ කියන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු. ඕගොල්ලොත් එක්ක කතා කරා. තවත් ටිකක් බලමු අපි විස්තරාත්මකව මොනවද මේ උපකරණ ආශ්‍රිත දෝෂ කියන්නේ කියලා. ඒව ටිකක් අඳුර ගන්න පුළුවන්ද? කොහොමද අපි මේ උපකරණ ආශ්‍රිත දෝෂ අඳුරගන්නේ? මොනවද මේ දෝෂ කියන එක පිළිබඳ මේ උපකරණ භාවිතා කරලා මේ මිනුම් කටයුතු කරන පුද්ගලයන් විදිහට පුතේ අනිවාර්යෙන් මේ පිළිබඳ අවබෝධයක් මනා දැනුමක් තියෙන්න ඕනේ පුතේ. ඒ අනුවයි කටයුතු කරන්න ඕනේ. රයිට් අපි බලමුද? එහෙනම් පුතේ උපකරණ ආශ්‍රිත දෝෂ බලන්න. ධම්මැල් මැනුම් ක්‍රියාවලියේදී මිනුම් ගණීම සඳහා භාවිතා කරන ධම්මැල් එහෙම නැත්නම් මිනුම් පටි ආශ්‍රිතව
පහත ආකාරයේ දෝෂ වෙන්න පුළුවන්ලු. අපි කියවපු එකමයි නේද? ධම්මැල් මැනුම් ක්‍රියාවලියේදී මේ මැනුම් ගැනීම සඳහා භාවිතා කරන මේ ධම්මැල් හෝ මිනුම් පටි ටේප් ආශ්‍රිතව පුතේ පහත ආකාරයේ දෝෂ සිදු වෙන්න පුළුවන්. බලන්න. ධම්මැල් හෝ මිනුම් පටි බොහෝ කලක් භාවිතා කිරීම නිසා එහි සම්පූර්ණ දිග වෙනස් වෙලා තියෙන්න පුළුවන් පුතේ. ටේප් එකක් එහෙම නැත්නම් ධම්මැලක් දීර්ඝකාලීනව බොහෝ කාලයක් භාවිතා කිරීම නිසා දරුවනේ විවිධ හේතු නිසා පුතේ බලන්නකෝ ධම්මැල් වෙන්න පුළුවන් මිනුම් පටි වෙන්න පුළුවන් දරුවනේ බොහෝ කාලයක් මේ උපකරණ භාවිතා කිරීම නිසා දරුවනේ එහි සම්පූර්ණ දිග වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මිනුම් පටයක හෝ ධම්මැලක සම්පූර්ණ දිග පුතේ ඒක වෙනස් වෙලා තියෙන්න පුළුවන් මේ දීර්ඝකාලීනව මේ දේවල් භාවිතා කිරීම නිසා. ඒ වගේම ධම්මැල් හෝ මිනුම් පටියේ ක්‍රමාංකන දෝෂ ඇති වෙලා තියෙන්න පුළුවන්. බලන්න පුතේ. ඒ වගේම ධම්මැල් හෝ මිනුම් පටියේ ක්‍රමාංකන දෝෂ ඇති වෙන්න පුළුවන්. එහෙනම් ධම්මැල් මැනුම් ක්‍රියාවලියේදී මිනුම් ගැනීම සඳහා භාවිතා කරන ධම්මැල් එහෙම නැත්නම් මිනුම් පටි ආශ්‍රිතව පහත ආකාරයේ දෝෂ එන්න පුළුවන් පුතේ. ධම්මැල් හෝ මිනුම් පටි බොහෝ කලක් භාවිතා කිරීම නිසා පුතේ ඒ සම්පූර්ණ දිග වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම පුතේ ධම්මැල් හෝ මිනුම් පටියේ ක්‍රමාංකන දෝෂ තියෙන්න පුළුවන් පුතේ. ධම්මැල් හෝ මිනුම් පටියේ ක්‍රමාංකන දෝෂ තියෙන්න පුළුවන් පුතේ. ක්‍රමාංකනයේ දෝෂ තියෙන්න පුළුවන්. අපි එහෙනම් ඉදිරියට යමු. පුද්ගලයන්ගේ දෝෂ බලන්නකො පුතේ. විශේෂයෙන් මේ සඳහා සහභාගී වන මිනින්දෝරුවරයා ඒ වගේම ඔහුගේ සහායකයන් විසින් සිදු කරන අත්වැරදීම් සහ වැරදි තමයි පුතේ මේ ගණයට අයති වෙන්නේ. කවුද? මිනුන්දෝරුවරයා එහෙම නැත්නම් එයාගේ සහායකයන් විසින් සිදු කරන අත්වැරදීම් සහ වැරදි තමා පුතේ මේ යටතට වෙන්නේ. මිනුන්දෝරුවරයා මගින් ඒ වගේම මිනුන්දෝරුවරයාගේ සහායකයන් මගින් පුතේ ඒ සිදු කරන අත්වැරදීම් සහ වැරදි අත්වැරදීම් වෙන්න පුළුවන් පුතේ වැරදි වෙන්න පුළුවන්. ඉතින් පුද්ගල දෝෂ කියලා කතා කරන්නේ ඒවා. හැබැයි පුතේ අපි කියනවා කෙසේ නමත් ඔවුන්ගේ පළපුරුද්ද සහ නිපුණතාවයේ වැඩි දියුණු වෙන විට පුතේ මේ දෝෂ සිදුවීමේ සම්භාවිතාවය අඩු වෙනවා. කොහොම වුණත් පුතේ මේ මිනින්දෝරුවරුන් සහ ඔවුන්ගේ සහායකයන් ඒගොල්ලොන්ගේ පළපුරුද්ද සහ නිපුණතාවය වැඩි දියුණු වෙනකොට පුතේ මේ දෝෂ සිදුවීමේ සම්භාවිතාවයත් අඩු වෙනවා පුතේ. මේ දෝෂ සිදුවීමේ සම්භාවිතාවයත් අඩු වෙනවා දරුවනේ. ඊළඟට මිනුම් වැරදිය කියවලා තියෙනවා නම් පුතේ සටහන් කිරීමේදී සිදු කරන දෝෂ හරි බලන්න මිනුම් නිවැරදිව කියවලා තියෙනවා. මේ යම්කිසි මිනුමක් මේ මිනුම් ගන්න කටයුතු කරන පුද්ගලයෝ මිනුම ඉතාමත්ම නිවැරදිව කියවලා තියෙනවා. හැබැයි දරුවනේ කොච්චර මේක හරියට නිවැරදිව කියවලා තිබුණත් සටහන් කිරීමේදී සිදු කරන දෝෂ. අපි හිතමුකෝ යම්කිසි දිගක් සම්බන්ධ මිනුමක් ගත්ත කියලා අපි 23.2.5 කියලා. ඉතින් මීටර කියලා. ඉතින් මේක ඒක සමහරලාට වැරදිලා ලියන්න පුළුවන් 32.5 කියලා. ඔහොම ලියන්න පුළුවන්. හරි එහෙම ලියන්න පුළුවන්. එහෙම වැරදීමක් වෙන්න පුළුවන්. අගයන් වෙනස් වෙලා වැරදිලා සටහන් කරන්න පුළුවන්. මතක තියාගන්න මිනුම් නිවැරදිව කියවලා තිබ්බත් සටහන් කිරීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන් පුද්ගලයන් මගින්. ඒ වගේම ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම හේතුවෙන් සිදුවන දෝෂ. ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම හේතුවෙන් සිදුවන දෝෂ ඇති වෙන්න පුළුවන් පුතේ. ස්වභාවික පරිසරයේ සිදුවන වෙනස් වීම හේතුවෙන් සිදුවන දෝෂ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පාරිසරික තත්ත්ව වෙනස් වීම හේතුවෙන් මිනුම් ගැනීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම හේතුවෙන් ලෝහ මිනුම් පටියක් හෝ ධම්මැලක් සම්පූර්ණ දිග වෙනස් වී තියෙන්න පුළුවන්. උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම අඩු වැඩි වීම හේතුවෙන් දරුවනේ විශේෂයෙන් ලෝහ මිනුම් පටියක හෝ ධම්මැලක තියෙන සම්පූර්ණ දිග වෙනස් වෙලා තියෙන්න පුළුවන් පුතේ. සම්පූර්ණ දිග වෙනස් වෙලා තියෙන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අධික හිරුවෙලියේ බලපෑමත් පුතේ සහ පෘථිවි පෘෂ්ඨයේ වක්‍ර ස්වභාවය නිසා ඇති වෙන දෝෂත් බලපාන්න පුළුවන් පුතේ. අධික හිරුවෙලියේ බලපෑම ඒ වගේම පෘථිවි පෘෂ්ඨයේ වක්‍ර ස්වභාවය නිසා ඇති වෙන දෝෂ. අධික හිරුවෙලියේ බලපෑම සහ පෘථිවි පෘෂ්ඨයේ වක්‍ර ස්වභාවය නිසා ඇති වෙන දෝෂ අපිට සලකන්න පුළුවන්. හරි. අපි යනවා 12 වෙනි ප්‍රශ්නේ පුතේ බලන්න ප්‍රශ්න අංක 12. හැමෝම ලියාගෙන උත්තර ලියන්න බලන්න පුතේ බලන්න නැතුව. උත්තරේ බලන්න නැතුව ලියන්න බලන්න පුතේ කට්ටියම 12.
ධම්මෙල් මෙන්න මේ වාසි අවාසි සඳහන් කරන්න කියලා තමයි පුතේ අපි 12 වෙනි ප්‍රශ්نين කතා කරන්නේ. ධම්මෙල් මෙනීමේ වාසි අවාසි බලන්න. පුතේ අපි වාසි නිර්වද්‍ය ක්‍රමයක් කියලා කියනවා. ඒ වගේම සරල හා ඕනෑම ආකාරයේ ඉඩමක් මැනීමට භාවිතා කළ හැකි වීම පුතේ අවශ්‍ය උපකරණ ඉතා සරලයි. අවශ්‍ය උපකරණ ඉතා සරලයි පුතේ. බලන්න පුතේ සරල හා ඕනෑම ආකාරයක ඉඩමක් මැනීමට භාවිතා කළ හැකි වීම අවශ්‍ය උපකරණ ඉතාම සරලයි. අවශ්‍ය උපකරණ ඉතාම සරලයි පුතේ. හරි. එහෙනම් ධම්මෙල් මැනුමේ පළවෙනි වාසයේ නිර්වද්‍ය ක්‍රමයක් වීම පුතේ. නිර්වද්‍ය ක්‍රමයක් වීම සරල හා ඕනෑම ආකාරයක ඉඩමක් මැනීමට භාවිතා කරන්න පුළුවන් පුතේ. සරල හා ඕනෑම ආකාරයක ඉඩමක් මැනීමට භාවිතා කරන්න පුළුවන් පුතේ. අවශ්‍ය උපකරණ ඉතා සරලයි පුතේ. මේ සඳහා අවශ්‍ය උපකරණ ප්‍රමාණය ඉතා සරලයි. ඉදිරියට යන්න. ඒ වගේම මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර පුතේ සිතියම් කරණය හා ගණනය කිරීම කාර්යාලයේදී සිදු කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයේදී ඉඩමේදී භූමියේදී මිනුම් ලබා ගැනීම සිදු කරලා කාර්යාලයට ගිහිල්ලා කෝපි කෝප්පයක් එහෙම බොන ගමන් ජොලියේ වැඩේ කරන්න පුළුවන් කාර්යාලයෙන් ඉඳන් නේද පුතේ. මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර පුතේ සිතියම් කරණය හා ගණනය කිරීම කාර්යාලයේදී සිදු කරන්න පුළුවන්. ඒක වාසියක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම කුඩා සමතලා ඉඩම් සඳහා වඩා සුදුසු වීමත් වාසියක් විදිහට ගන්න පුළුවන්. වඩා සුදුසු වෙන්නේ පුතේ මේක කුඩා සමතලා ඉඩම් සඳහා ඒකත් වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්. කුඩා සමතලා ඉඩම් සඳහා වඩා සුදුසුයි කියලා අපිට කියන්න පුළුවන් දරුවනේ. අවාසි වලට යනවා පුතේ අපි. විශේෂයෙන්ම පුතේ අපි ධම්මෙල් මැනුමේ අවාසි විදිහට පුතේ බෑවුම් ඉඩම් ඒ වගේම වගුරු බිම් මැනීම පැහැදිලිවම අපහසුයි පුතේ. ඒ වගේම වනාන්තර ගස් සහිත ඉඩම් මයින්ඩ් අපහසුයි පුතේ. වර්ෂාව සහිත විට අපහසුයි. ඒ වගේම තිරස්දුර මැනීමේදී ඇතිවන අපහසුතා ඒකෙත් තියෙනවා පුතේ. එහෙනම් මතක තියාගන්න ධම්මෙල් මැනීමේ අවාසි මතක තියාගන්න. බෑවුම් ඉඩම් බෑවුම් සහිත ඉඩම් ඒ වගේම වගුරු බිම් මැනීම අපහසු වීම. වනාන්තර ගස් සහිත ඉඩම් මයින්ඩ් අපහසුයි පුතේ. ධම්මෙල් එලන්න බෑ බාධක හරහා. වනාන්තර ගස් සහිත ඉඩම් මැනීම අපහසුයි. වර්ෂාව සහිත විටත් මිනුම් කටයුතු සිදු කරන්න අපහසුයි. වර්ෂාව තියෙනකොට මිනුම් කටයුතු සිදු කරන්න අපහසුයි. ඒ වගේම තිරස්දුර මැනීමේදී ඇතිවන අපහසුතා. right මොකද පුතේ ඊළඟ වාසිය මේ තිරස්දුර මැනීමේදී සිදුවන අපහසුතා කියන එකත් පුතේ මේ ධම්මෙල් මැනීමේදී ඇතිවන අවාසියක් විදියට අපිට සඳහන් කරලන්න පුළුවන් ඕගොල්ලොන්ට. හරිද පුතේ? ප්‍රශ්න අංක 13ට යනවා අපි බලන්න. උසෙහි වෙනස සෙවිය යුතු ලක්ෂ්‍ය දෙකක් අතර තිරස්දුර අණුව මට්ටම් ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න. බලන්න උසෙහි වෙනස සෙවිය යුතු ලක්ෂ්‍ය දෙක අතර බලන්නකෝ. කොච්චර ලෙස ප්‍රශ්නයක්ද කියලා. උසෙහි වෙනස සෙවිය යුතු ලක්ෂ්‍ය දෙක අතර කවුද? තිරස්දුර අණුව මට්ටම් ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් දෙකක් සඳහන් කරන්න කියනවා දරුවනේ. එක සරල මට්ටම් ගැනීම සිම්පල් ලෙවලින්, දෙක අවකල මට්ටම් ගැනීම ඩිෆරන්ටියල් ලෙවලින් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. උසෙහි වෙනස සෙවිය යුතු ලක්ෂ්‍යයන් දෙක අතර හරි අපි උසෙහි වෙනස සෙවිය යුතු ලක්ෂ්‍යයන් දෙක අතර තිරස්දුර අණුව මට්ටම් ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් දෙක නම් කරන්න කියනවා. සරල මට්ටම් ගැනීමයි අවකල මට්ටම් ගැනීමයි. සරල මට්ටම් ගැනීම සිම්පල් ලෙවලින් කියනවා. අවකල මට්ටම් ගැනීම ඩිෆරන්ටියල් ලෙවලින් කියලා අපි කියනවා. ඊළඟට පුතේ ප්‍රශ්න අංක 14ට අපි යනවා. සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලා බලන්නකෝ. උස වෙනස සෙවිය යුතු ලක්ෂ්‍ය දෙකක් එකිනෙක ඉතා ළඟින් මීටර 100කට අඩු දුරින් පිහිටා ඇති විට පුතේ සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය භාවිතා කරන්න පුළුවන්. බලන්නකෝ වෙනස සෙවිය යුතු ලක්ෂ්‍ය දෙක එකිනෙකට ඉතා ආසන්නයේ තියෙනකොට. එහෙම නැත්නම් අපි පොළොව මත පිහිටන ආකාරයටම ගමු. හරි බලන්න එතකොට
හරි සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට යම් දරුවනේ බලන්න උස වෙනස සොයන්න ඕන ලක්ෂ දෙක උච්චත්ත වෙනස උස වෙනස සොයන්න ඕන ලක්ෂ දෙක එකිනෙකට ඉතා ළඟින් තියෙනකොට මීටර 100කටත් වඩා අඩු දුරකින් පිහිටලා තියෙනකොට දරුවනේ සරල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියයි ඒ සඳහා යොදා ගන්න මේක ඔබ දන්නවා. එතකොට මෙහිදී අදාළ ස්ථාන දෙක අතර අතරමැද මට්ටම් උපකරණය පිහිටවන පුතේ මේ ස්ථාන දෙක අතර හරි මැද ලක්ෂයක පුතේ අතරමැද ලක්ෂයක අපි මට්ටම් උපකරණය පිහිටවනවා මට්ටම් යටේ අදාළ ස්ථාන දෙකෙහි රඳවන්න ඕන. අදාළ ස්ථාන දෙකෙහි මට්ටම් යටි රඳවන්න ඕනේ මට්ටම් යටිය අදාළ ස්ථාන දෙකෙහි රැඳවිය යුතුයි මේ A සහ B කියන ස්ථාන දෙක අතර දෙපස අපි මට්ටම් යටි රැඳවීම සිදු කරන්න ඕන. රයිට් බලන්නකෝ මේකෙදි අදාළ ස්ථාන දෙක අතර මේ කියන්නේ කැපිටල් A ස්ථානයේ සහ කැපිටල් B ස්ථානයේනේ අදාළ ස්ථාන දෙක අතර දුවේ පුතේ මට්ටම් උපකරණය පිහිටවනවා. ඒ වගේම මේ අදාළ ස්ථාන දෙක අතරයි පුතේ මට්ටම් උපකරණය පිහිටවලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මට්ටම් උපකරණය පිහිටවලා අදාළ ස්ථාන දෙක අතර මට්ටම් උපකරණය පිහිටවලා පුතේ රයිට් මට්ටම් යටිය අදාළ ස්ථාන දෙකෙහි රඳවන්න ඕනේ. මෙවන මට්ටම් යටිය කැපිටල් A ස්ථානයේ සහ කැපිටල් B කියන ස්ථානවල මට්ටම් යටිය රඳවන්න ඕනේ පුතේ. රයිට් කැපිටල් A සහ කැපිටල් B කියන ස්ථාන අසල පුතේ දෙපස මට්ටම් යටි අපි රැඳවීම සිදු කරන්න ඕන. රයිට් මේ බලන්න පුතේ රූපේ ඇඳ ගන්න ඕගොල්ලෝ මේ බලන්න කැපිටල් A ස්ථානයේ මත මට්ටම් යටියක් රඳවලා තියෙනවා පුතේ. ඒ වගේම මේ බලන්න කැපිටල් B ස්ථානයේ මත මට්ටම් යෂ්ටියක් ස්ථාපිත කරලා තියෙනවා මේ කැපිටල් B A සහ B අතර උසෙහි වෙනස මෙතනින් පෙන්නන්නේ. මේ බලන්න ලක්ෂ දෙක අතර මැද ස්ථානයක අපි උපකරණයේ ලෙවල් උපකරණේ ස්ථාපිත කරලා තියෙනවා පුතේ. ලෙවල් උපකරණේ ස්ථාපිත කරලා තියෙනවා. බලන්න රූපය ඇඳ ගන්න පුතේ ඉතාමත්ම පැහැදිලි. මේ බලන්න A සහ B අතර උසේ වෙනස. මේ බලන්න A සහ B අතර උසේ වෙනස බලන්න. මෙතන y මෙතන x. right ඇඳ ගන්න පුතේ ඉක්මනින්ම ඇඳ ගන්න පුතේ රූපේ ඉක්මනින්ම ඇඳ ගන්න පුතේ රූපේ මේ ක්‍රියාවලියේදී පුතේ අදාළ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ මත පුතේ දල වශයෙන් රේඛාවල දිග මැනිය යුතු වෙන්නේ නැහැ. ඇස් මට්ටමින් දුර සමාන වීම ප්‍රමාණවත් පුතේ. හරි. එතකොට එහෙනම් අපි මේ ක්‍රියාවලියේදී අදාළ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදක මත නැත්නම් දල වශයෙන් රේඛාවේ දිග මැනෙන්න ඕනේ නැහැ. ඇස් මට්ටමින් දුර සමාන වීම ප්‍රමාණවත් පුතේ. අපි මේ විදිහට මට්ටම් උපකරණයේ පිහිටවීම සිදු කරනවා. මට්ටම් උපකරණයේ පිහිටවීම සිදු කරනවා. ඊළඟට බලන්න. එතකොට උපකරණ ස්ථානයේ ඉඳලා අදාළ ස්ථාන දෙක අතර දුර දල වශයෙන් සමානයි පුතේ. මේ ක්‍රියාවලියදී බලන්න පුතේ විශේෂයෙන්ම උපකරණ ස්ථානයේ ඉඳලා පුතේ අදාළ ස්ථාන දෙකට තියෙන දුර දල වශයෙන් සමානයි. බලන්නකෝ. මේ බලන්නකෝ උපකරණ ස්ථානයේ ඉඳන් අදාළ ස්ථාන වලට තියෙන උපකරණ ස්ථානයේ ඉඳලා අදාළ ස්ථාන වලට තියෙන දුර දල වශයෙන් සමානයි කියලා පුතේ අපි කියන්නේ. හරි. එතකොට උපකරණයේ මට්ටම් කිරීමෙන් පස්සේ පළමු ඒ ස්ථානයේ මත මට්ටම් යටය සිරස්ව රඳවා ගැනීමට සහායකයාට උපදෙස් දෙන්න ඕනේ. මේ බලන්නකෝ. මේ උපකරණයේ මෙතන මට්ටම් කරාට පස්සේ ඒ ස්ථානයේ මත රඳවලා තියෙන මට්ටම් යෂ්ටිය සිරස්ව අල්ලගන්න ඒ අපේ සහායකයාට උපදෙස් දෙන්න ඕනේ. මතක තියාගන්න. දැන් මට්ටම් උපකරණේ නැවත මෙතන ස්ථාවරව සවි කළා මට්ටම් කළා ඉවර කළානේ තියෙන්නේ. මට්ටම් කළා යනාට පස්සේ දරුවනේ රයිට් බලන්න උපකරණයේ මට්ටම් කළා ඉවර වෙලා තියෙන්නේ දරුවනේ. ඉතින් අපි මේ උපකරණයේ මට්ටම් කළා ඉවර වෙලා තියෙන්නේ රයිට් උපකරණයේ මට්ටම් කිරීමෙන් පසුව පළමු ස්ථානයේ මත මට්ටම් යටිය සිරස්ව රඳවා ගැනීමට සහායකයාට උපදෙස් දෙන්න ඕනේ. මේක රඳව ගන්න. සිරස්ව රඳව ගන්න රඳවා ගැනීමට සිරස්ව
සිරස්ස රඳවා ගැනීමට සහායකයාට උපදෙස් දෙනවා. මෙන්න උපකරණයේ මට්ටම් කරලා ලෙවල් කරලා ඉවර වෙලා පස්සේ මෙන්න මේ ඒ මත තියෙන මට්ටම් යෂ්ටිය ඒ මත තියෙන මට්ටම් යෂ්ටිය අපි සහායකයාට සිරස්ස රඳවා ගැනීම සඳහා ප්‍රකාශ කරනවා. එයාට ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. හරි. උපකරණයේ මට්ටම් කිරීමෙන් පසු පළමු ස්ථානයේ කැපිටල් A මත මට්ටම් යටිය සිරස්ව රඳවා ගැනීමට සහායකයාට උපදෙස් දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දුරේක්ෂය ඉලක්ක කරලා පළමු ස්ථානයේ මට්ටම් යටි පාඨාංකය අපිට x කියව ගන්න පුළුවන්. දුරේක්ෂය ඉලක්ක කරලා පළමු ස්ථානයේ මට්ටම් යටි පාඨාංකය අපිට කියව ගන්න පුළුවන්. හරි. මට්ටම් යටි පාඨාංකය අපිට කියව ගන්න පුළුවන්. ඉන්පසු දුරේක්ෂය ඉලක්ක කර පළමු ස්ථානයේ මට්ටම් යටි පාඨාංකය x කියවා ගනු ලැබේ. ඊට පස්සේ මට්ටම් යටිය දෙවනි ස්ථානයට b ස්ථානයට ගිහිල්ලා එහි සිරස්ව රඳවලා තබා ගත යුතුයි. ඊට පස්සේ මට්ටම් යටිය මෙන්න මේ ස්ථානයට දෙවනි ස්ථානයට b ස්ථානයට අරන් ගිහලා ඉතින් එහි සිරස්ව රඳවා තබා ගැනීම සිදු කරන්න ඕනේ. බලන්න මට්ටම් යටිය b ස්ථානයට අරන් ගිහලා ඒක එතනදී සිරස්ව රඳවා තබා ගැනීම සිදු කරන්න ඕනේ. ඉන්පසු මට්ටම් යටිය b ස්ථානයට ගෙන ගොස් එහි සිරස්ව රඳවා තබා ගත යුතුයි. මට්ටම් යටිය b ස්ථානයට කැපිටල් B ස්ථානයට අරන් ගිහලා පුතේ එතන සිරස්ව රඳවා තබා ගැනීම සිදු කරන්න ඕනේ. හරි. බලන්න ඉන්පසු මට්ටම් යටිය දෙවන ස්ථානයට කැපිටල් B ස්ථානයට ගෙන ගොස් සිරස්ව රඳවා තබා ගත යුතුයි. හරි. දුරේක්ෂය A දෙසට යොමු කළා එම ස්ථානයේ මට්ටම් යටි පාඨාංකය සිම්පල් y කියව ගන්න. එම ස්ථානයේ මට්ටම් යටි පාඨාංකය සිම්පල් y කියව ගත්තා. කලින් අපි මෙතන සිම්පල් x මේ x කියව ගත්තා. x කියව ගත්තා. දැන් මෙතන මෙතන මට්ටම් යටි පාඨාංකය කියව ගන්නවා y කියව ගන්නවා. මට්ටම් යටි පාඨාංකය එතන y කියව ගන්නවා. හරි. ඊට පස්සේ මේ පාඨාංක දෙක මගින් a හා b අතර උසෙහි වෙනස x - y ගණනය කරන්න පුළුවන්. සැහැල්ලුයි නේද? දරුවනේ බලන්න කොච්චර සරලද කියලා බලන්න. එහෙනම් බලන්න දරුවනේ. මේ පාඨාංක දෙක මගින් කැපිටල් A හා කැපිටල් B අතර උසෙහි වෙනස කැපිටල් A හා කැපිටල් B අතර උසෙහි වෙනස දරුවනේ x - y මගින් ගණනය කරගන්න පුළුවන්. x - y මගින් පුතේ ඔබට පැහැදිලිවම ගණනය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පුතේ බලන්න උදාහරණයක් බලන්න. කැපිටල් A මට්ටම් යටි පාඨාංකය 2.485 මීටර. කැපිටල් A මට්ටම් යටි පාඨාංකය අපි දාමු 2.485 මීටර කියලා. 2.485 මීටර. මෙතන. right 2.485 මීටර. පහ නිකන් කැතට නෙවෙයි නායලියමුනේ. කෙලින් මෙතනම සඳහන් කරගන්න. ඒ යෂ්ටිය මත පාඨාංකය තමයි මේ x කියලා අරන් තියෙන්නේ. කැපිටල් A මෙතන නෙමෙයි. කැපිටල් A මෙතන. කැපිටල් A මත යෂ්ටියක් තියලා උපකරණයේ මට්ටම් කරලා ඉවරලා ඉස්සෙල්ලාම මේ පැත්තට පාඨාංකයක් ගන්නවා. ඒ පාඨාංකය තමයි 2.485 කියන්නේ. හරි. ඊළඟට B හි මට්ටම් යටි පාඨාංකය 1.29 මීටර. 1.29 මීටර. මෙතන. අන්න. 1.29 මීටර. හරිද බලමු. 1.29 බිඳුවද බලමු. 1.29 මීටර. B හි මට්ටම් යටි පාඨාංකය. එතකොට A කැපිටල් A හා කැපිටල් B ස්ථාන දෙක අතර උසෙහි වෙනස. එතකොට කැපිටල් A වල 2.485න් අඩු කරනවා වෙනසක් නේ. B වල 1.29 බිඳුවක්.
රයිට් කීයද පිළිතුර එනවා 1.195 මීටර කියලා. එහෙනම් ඒට වඩා උසින් බලන්න. එතකොට එහෙනම් බලන්නකො මෙතන. වෙනස 1.915යි. 1.195 මීටර. මේකෙදි එහෙනම් ඒට වඩා උසින් බී පිහිටන හින්දා මේ බලන්නකෝ අර රූපේ අපි දැක්කේ ඒට වඩා මේ බලන්න රූපේ බලන්න මේ ඒට වඩා උසින් බී පිහිටනවා වගේනේ තියෙන්නේ. බලන්නකෝ එතකොට ඒට වඩා උසින් බී පිහිටන හින්දා පිළිතුර සඳහා ධනාගයක් ලැබෙන්නේ. අන්න බලන්නකෝ. නේද? අපි නැග්මක් එක අපි කියන්නේ බැස්මක් නම් ඍණ අගයක් නේ ලැබෙන්නේ. ඒට වඩා උසින් බී පිහිටන නිසා පිළිතුර සඳහා ධනාගයක් ලැබෙනවලු. මේ බැලූ බැල්මට බැලුවත් මේ බලන්නකෝ කැපිටල් ඒට වඩා උසින්නේ කැපිටල් බී පිහිටලා තියෙන්නේ. එතකොට අපිට මේ දෙන්නගේ වෙනස්ස ගත්තාම මේ දෙන්නගේ ලක්ෂ දෙක අතර අපිට ලැබිච්ච පාඨාංකවල වෙනස්ස ගත්තාම වෙනස ධනාගයක්නේ. එහෙනම් නැග්මක්නේ. එහෙනම් ඒට වඩා උසින්නේ බී පිහිටන්නේ ධනාගයක්නේ. පිළිතුර දෙන්නගේ අන්තරය අගයම් දෙකේ වෙනස්සේ පිළිතුරේ වෙනස ධනාගයක්නේ. ධනාගයක්නේ ලැබුණේ. ඒක ධනාගයක් කියන්නේ නැග්මක්නේ. ධනාගයක් කියන්නේ නැග්මක්. ඒ කියන්නේ ඒට වඩා ඉහළින් තමයි බී ඉන්නේ. ඒ කියන්නේ ඒට වඩා ඉහළින්නේ බී ඉන්නේ. හරි. ඒ වල පාඨාංකයෙන් බී වල පාඨාංකය අඩු කරාට පස්සේ ලැබුණේ ධනාගයක්නේ. ඒ කියන්නේ නැග්මක්නේ. ඍණාගයක් ලැබුණා නම් බැස්මක් ඒක. හරි. එතකොට එහෙනම් බලන්න මෙහිදී ඒට වඩා උසින් බී පිහිටන නිසා පිළිතුර සඳහා ධනාගයක් ලැබෙන්නේ. බීට වඩා උසින් ඒ පිහිටියහොත් බැරි වෙලා බීට වඩා උසින් නම් ඒ පිහිටියේ අපිට ලැබෙන පිළිතුර ඍණාගයක්. ඒ කියන්නේ ඒ බැස්මක් කියලා අපිට ලැබෙන්නේ. මෙතන අපිට ලැබුණේ ධනාගයක් නෙමේ. බලන්නකෝ 2.485න් අඩු කරපුවාම 1.29යි බිඳුවක්. පිළිතුර ලැබුණේ 1.195යි. පිළිතුර ධනාගයක්. පිළිතුර ධනාගයක් කියන්නේ නැග්මක්. පිළිතුර ධනාගයක් කියන්නේ නැග්මක්. බැරි වෙලා ඒට වඩා උසින් බැරි වෙලා මේ බලන්නකො අපිට ඒට වඩා උසින් බී පිහිටන හින්දා තමයි පිළිතුර සඳහා ධනාගයක් ලැබෙන්නේ. පිළිතුර සඳහා අපිට ධනාගයක් ලැබෙන්නේ. හැබැයි බීට වඩා උසින් ඒ තිබ්බනම් බීට වඩා උසින් ඒ තිබ්බනම් කොබන් රූපෙට යන් ආයෙත් බීට වඩා උසින් නම් ඒ තිබ්බේ මේ බීට වඩා උසින් ඒ තිබ්බනම් ඒ උසින් තිබුණා නම් ලැබෙන්නේ ඍණාගයක් පිළිතුර සඳහා. ලැබෙන්නේ ඍණාගයක්. පිළිතුර සඳහා ඍණාගයක් කියන්නේ බැස්මක්. ධනාගයක් කියන්නේ නැග්මක්. එහෙනම් පුතේ බීට වඩා උසින් ඒ පිහිටියොත් පිළිතුර සඳහා ඍණ අගයක් ලැබෙන්නේ. මං හිතන්නේ උදාහරණය දුවල පුතාලට ඉතාම හොඳින් පැහැදිලි නේද දුවේ පුතේ? උදාහරණය ඉතාම හොඳින් පැහැදිලි. රයිට් අපි යමු පුතේ එහෙනම් 15 වෙනි ප්‍රශ්නෙට යම් බලන කට්ටිය. ප්‍රශ්න අංක 15 කරමු පුතේ. ප්‍රශ්න අංක 15ට යන් අපි. අවකල මට්ටම් ගැනීමේ භාවිත සඳහන් කරන්න කියලා කියන්නේ පුතේ. අපි අවකල මට්ටම් ගැනීමේ භාවිත වලට යමු පුතේ. අවකල මට්ටම් ගැනීමේ භාවිත සඳහන් කරන්න කියලා කියන්නේ. රයිට්. ඩිෆරන්ටියල් ලෙවලින් අවකල මට්ටම් ගැනීමේ භාවිතය අහන්නේ පුතේ. කලබල නැතුව වැඩේ කරන් යම් බලන්න. කලබල නැතුව වැඩේ කරන් යම් බලන්න. ඩිෆරන්ටියල් ලෙවලින් වල නැත්නම් පුතේ අවකල මට්ටම් ගැනීමේ භාවිත අපෙන් අහන්නේ. රයිට් බලමු අපි මොනවද මේ අවකල මට්ටම් ගැනීමේ භාවිත කියලා පුතේ. බලන්න පුතේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී සිදු කෙරෙන්නේ මොකක්ද? තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර උසෙහි වෙනස සෙවීමයි පුතේ. තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර උසෙහි වෙනස සෙවීමයි පුතේ. අපි මෙතන කැපිටල් A කියලා ලියාගමු පුතේ.
මෙයා අපි කැපිටල් B කියලා සඳහන් කරගමු. මෙන්න තරමක් දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර උසෙහි වෙනස, උච්චත්ව වෙනස බලන්න පුතේ. ඇත්තටම අවකල මට්ටම් ගැනීමේ භාවිතයන් අහන්නේ. අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී සිදු කරන්නේ තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර උසෙහි වෙනසයි හොයන්නේ. අපි එහෙනම් ඒක ලියමු පළවෙනි කරුණ කියලා දාලා. මොකද්ද පුතේ ලියන්න? අපි මේකෙදි තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක්, තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර, තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර මොකද්ද පුතේ හොයන්නේ? උසෙහි වෙනස. අන්න බලන්න. අවකල මට්ටම් ගැනීමේ භාවිතයක් තමයි පුතේ අපි අවකල මට්ටම් ගැනීමකදී සිදු කරන්නේ. බලන්නකො පුතේ තරමක් දුරින් පිහිටන මේ බලන්නකො මේ A සහ B කියන ලක්ෂ්‍ය දෙක දුරින් පිහිටලා තියෙන ලක්ෂ්‍ය දෙකක් පුතේ. බලන්න එහෙනම් අපි අවකල මට්ටම් ගැනීම නැත්නම් ඩිෆරන්ෂියල් ලෙවලින් වලදී සිදු කරන්නේ පුතේ. අවකල මට්ටම් ගැනීමේදී අපි සිදු කරන්නේ නැත්නම් ඩිෆරන්ෂියල් ලෙවලින් වලදී මොකද්ද පුතේ අපි සිදු කරන්නේ? බලන්නකෝ. අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී සිදු කරනුවේ බලන්න පුතේ තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක්. මේ බලන්නකො භූමිය මත, පොළොව මත කැපිටල් A සහ කැපිටල් B කියලා ස්ථාන දෙකක් මම නම් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ අර කලින් වගේ නෙවෙයි තරමක් දුරින් ඉන්නවා කියලායි පෙන්වන්න ඕන අවස්ථාව තියෙන්නේ. එහෙනම් පුතේ අවකල මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වෙන්නේ පුතේ සිදු කරනුවේ තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර උසෙහි වෙනස සෙවීමයි. මොකද්ද පුතේ? තරමක් දුරින් පිහිටන ස්ථාන දෙකක් අතර උච්චත්ව වෙනස, උසෙහි වෙනස සෙවීමයි පුතේ සිදු වෙන්නේ. මෙසේ ස්ථාන දෙකක් අතර සිරස් උසෙහි වෙනස සෙවීම බොහෝ ඉංජිනේරු කාර්යයන් වලදී අනිවාර්ය අංගයක් පුතේ. මේ ආකාරයට මේ විදියට මෙසේ ස්ථාන දෙකක් අතර සිරස් උසෙහි වෙනස සෙවීම පුතේ බොහෝ ඉංජිනේරු කාර්යයන් වලදී අනිවාර්ය අංගයක්. ඔබ දැකලා ඇති මහා මාර්ග ඉදිකිරීම කටයුතු වලදී, ඇල මාර්ග ඉදිකිරීම කටයුතු වලදී, ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකිරීම කටයුතු වලදී මේ ඉදිකිරීම කටයුතු වලදී ප්‍රධාන වශයෙන් මේ කියපු ඔබ දැකලා ඇති ලෙවල් උපකරණයක් භාවිතා කළා. ඒ වගේම මට්ටම් යෂ්ටියක් භාවිතා කළා මේ මිනුම් ගන්නවා. ලක්ෂ්‍ය දෙකක් අතර උච්චත්ව වෙනස සොයනවා සඳහා පාඨාංක ගන්න ආකාරය ඔබ අනන්තවත් දැකලා ඇති දුවේ පුතේ. මහා මාර්ග ඉදි කරන තැන්වල, ඇල මාර්ග ඉදි කරන තැන්වල පානක හරහා කානුවක් කපලා ඒවායේ අර උස වෙනස ගණනය කිරීම සඳහා ඉහළින් උපකරණයේ තියලා පහළින් මට්ටම් යෂ්ටියක් අල්ලන් ඉන්නවා පුද්ගලයා. ඔබ දැකලා ඇති අනන්තවත් පාරේ පුතේ. ඉතින් මෙන්න මේ කටයුතු වලදී සිදු වෙන්නේ පුතේ වැඩිපුරම සිදු වෙන්නේ විශේෂයෙන්ම ස්ථාන දෙකක් අතර සිරස් උස වෙනස සෙවීම බොහෝ ඉංජිනේරු කාර්යයන් වලදී අනිවාර්ය කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා පුතේ. අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තක් බවට ඒ ක්‍රියාවලිය පත් වෙලා තියෙනවා. රයිට් පුතේ. අන්න බලන්න පුතේ අපි කියපු ආකාරයටම බලන්න අපි කියපු ආකාරයටම පුතේ එක තියෙනවා. මොකද්ද? මහා මාර්ග. බලන්න පුතේ කියපු ටිකමයිනේ මහා මාර්ග වල පහදලා ලියා ගන්න පුතේ. මහා මාර්ග, වාරි මාර්ග, ගොඩනැගිලි, ගොවිපළවල, ඒ වගේම පාංශු සංරක්ෂණ කටයුතු වලදී රයිට් අපවහන පද්ධති
ඒ වගේම අපවහන පද්ධති, ජල අපවහන පද්ධති, නාගරික අපවහන පද්ධති සහ කාර්මික අපවහන පද්ධති තියෙනවානේ පුතේ. අපවහන පද්ධති, අපවහන පද්ධති බලන්න, අපවහන පද්ධති වැනි ඉදිකිරීමගේ මේවා අපි කියන්නේ මොනවද? මේ ඔක්ක අපි මේවා කියන්නේ ඉංජිනේරු කාර්යයන්. අපි මේවට කියන්නේ මේවා මොනවද පුතේ? ඉංජිනේරු කාර්ය. එහෙනම් බලන්න, මහා මාර්ග, වාරි මාර්ග, ජල සම්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන, ඒ වගේම ගොඩනැගිලි, ගොවිපළවල පාම්සු සංරක්ෂණ කටයුතු, ඒ වගේම අපවහන පද්ධති වගේ ඉංජිනේරු කාර්යයන් වලදී පුතේ අපිට භූමියේ උස පිළිබඳ අපි කලින් කිව්වා වගේ තොරතුරු මගින් අදාළ ක්‍රියාවලි සැලසුම් කිරීම සහ ඉදිකිරීම සිදු කරනවා පුතේ. භූමියේ උස පිළිබඳ තොරතුරු අපිට අවශ්‍ය වෙනවා පුතේ. මතක තියාගන්න. එහෙනම් මහා මාර්ග, වාරි මාර්ග, ගොඩනැගිලි, ගොවිපළවල පාංශු සංරක්ෂණ කටයුතු, ඒ වගේම අපවහන පද්ධතිවල වැනි ඉංජිනේරු කාර්යයන් සඳහා පුතේ අනිවාර්යෙන්ම අපිට මතක තියාගන්න, ඒකෙදි භූමියේ උස පිළිබඳ තොරතුරු මගින් භූමියේ උස පිළිබඳ තොරතුරු මගින් පුතේ අපිට මේ අදාළ ක්‍රියාවලි සැලසුම් කිරීම සහ ඉදිකිරීම සිදු කිරීම සිදු වෙනවා. අදාළ ක්‍රියාවලි සැලසුම් කිරීම සහ දරුවනේ ඒ ඉදිකිරීම කටයුතු සිදු කිරීම සිදු කෙරෙනවා. හරි, මං හිතන්නේ දුවල පුතාලට පැහැදිලි. අපි බලමු පුතේ ඉදිරි. ඒ වගේම පුතේ විශේෂයෙන්ම මං මුලදී දැන් කිව්වා ප්‍රශ්නේ පටන් ගන්නකොටම පුතේ මාර්ග සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී ඊට අදාළ ආනතිය පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. දැක්කද? මහා මාර්ග ඉදි කරනවා, අධිවේගී මාර්ග ඉදි කරනවා පුතේ. ඉතින් විශේෂයෙන්ම මේවා සැලසුම් කරනකොට අපි දන්නවා ආනතිය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ අපි. ඉතින් අන්න ඒ අවස්ථාවලදී අපිට වැදගත් වෙනවා පුතේ මේ මිනුම්. ඒකයි විශේෂයෙන් කියන්න ඕන කරුණ. ඉතින් බලන්න පුතේ විශේෂයෙන්ම මාර්ග සැලසුම් කරනකොට අපි දන්නවා සහ ඒ සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේදී පුතේ අපි විශේෂයෙන්ම අදාළ ආනති පිළිබඳව පුතේ ආනතීන් පිළිබඳව මතක තියාගන්න. ඒ අදාළ ආනතීන් පිළිබඳව අපි ඉතාමත් සැලකිලිමත් විය යුතුයි පුතේ. ආනතීන් පිළිබඳව අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට පුතේ මේකෙදි මූලික වශයෙන් දික්කඩක් පුතේ රයිට් ඇඳීම සඳහා අපිට උස පිළිබඳ මිනුම් යොදා ගන්නවා. දික්කඩක් ඇඳීමේදී පුතේ මතක තියාගන්න පුතේ හරි විශේෂයෙන්ම අපිට මේකෙදි බලන්න පුතේ දික්කඩක් අඳිනකොට විශේෂයෙන්ම උස පිළිබඳ මිනුම් යොදා ගන්නවා පුතේ. හරි, එමගින් මාර්ගයේ ආනතිය අවම වන පරිදි සැලසුම් කරන්නේ. මාර්ගයේ ආනතිය පුතේ අවම වන පරිදි සැලසුම් කරන්නේ පුතේ. ඒ වගේම මාර්ගයේ මුලින්ම සැලසුම් කිරීම සඳහා සමෝච්ච රේඛා සිතියම් යොදා ගනු ලබනවා පුතේ. ඒකත් මතක තියාගන්න. මේකෙදී මේ මාර්ගයේ මුලින්ම සැලසුම් කිරීම සඳහා පුතේ විශේෂයෙන්ම සමෝච්ච රේඛා සිතියම් යොදා ගන්නවා. සමෝච්ච රේඛා සිතියම් යොදා ගන්නවා පුතේ. ඒක මතක තියාගන්න. ඒ වගේම පුතේ මේ වාරි මාර්ග සඳහා සැලසුම් සකස් කිරීමේදී අපි දන්නවා වාරි ජල සම්පාදනයේදී පුතේ අපි දන්නවා යම් කිසි ජල ප්‍රභවයක තියෙන ජලය ඇලදොල ගංගා විල්පොකුණු ලිංවල තියෙන ජලය පුතේ අපි දන්නවා විශේෂයෙන්ම නල පද්ධතියක් කරහා ගෙන යනවා පුතේ. විශේෂයෙන්ම ඒ වගේම අපි දන්නවා ඇල මාර්ග හරහා නල පද්ධතියක් කරහා වගේම පෘෂ්ඨීය ජල සම්පාදන කටයුතුවලදී අපි දන්නවා පුතේ විශේෂයෙන්ම තීරු ජල සම්පාදනයේ, ඇලි ජල සම්පාදනයේ, වැටි ජල සම්පාදනයේ, අපි අර කියපු බේසිම් ජල සම්පාදනයේ වගේ පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමවලදී පුතේ පස මතු පිටින් ජලය ශේෂ්ත්‍රයේ මතු පිටින් ජලය ගමන් කිරීමට සලස්වන ජල සම්පාදන ක්‍රමවලදී
අපි දන්නවා ඇලවල් හරහා අපි දන්නවා වැව් වලින් මුදාහරන ජලය දරුවනේ මේ වාරි මාර්ග ඇලවල් හරහා පුතේ කෙත්වතු වලට ජලය අරගෙන යනවා. වගා බිම් වලට ජලය අරගෙන යනවා. කුඩා ඇලවල් පුතේ දිය පහරවල් දක්වා ඒවා පුතේ සකස් වෙලා සංවිධානය වෙලා තියෙනවා දරුවනේ. ඉතින් මේ ජල සම්පාදන ඇලේ ඉවුර කපලා මේ ජලය ලබා ගන්නවා. ඒ ජලයේ සයිපන නල මගින් ඒ වගේම ගේටඩ් පයිප් සිදුරු සහිත නල මගින් ශේෂ්ත්‍රයට මේ ජලය ලබා ගැනීම සිද්ධ වෙනවා පුතේ. ඉතින් මෙන්න මේ සඳහා සිදු කරන ඉරිගේෂන් කටයුතු නැත්නම් වාරි මාර්ග කටයුතු පුතේ වාරි ජල සම්පාදනය කිරීම සඳහා කටයුතුක සැලසුම් කළේ කටයුතු සිදු කරන මේ ක්‍රමවේදයන් වලදී පුතේ විශේෂයෙන් මතක තියාගන්න පුතේ වාරි මාර්ග සඳහා සැලසුමක් සකස් කරනකොට පුතේ වාරි මාර්ග සඳහා ප්ලෑන් එකක් හදනකොට දරුවනේ වාරි මාර්ග සඳහා සැලසුමක් සකස් කරනකොට පුතේ ජලයේ ගලා බසින්නේ අපි දන්නා උස් ස්ථානයක සිට පහත් ස්ථානයකට නිසා අපි දන්නවා ආනතියක් තියෙන්න ඕනේ පුතේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ජලය බැහැලා යන්න නම් රයිට් අපි දන්නවා දැන් ගෙදර ගෙයක් හදනකොට නිවස ශාලේ අපිට හොදලා ජලය ටික යන්න තියෙන්න ඕනේ පුතේ ගේ ඇතුළට නෙවෙයි එළියට යන්න තියෙන්න ඕනේ. එතකොට බාත්රූම් එකක් නාන කාමරයක් සකස් කරනකොට මේ නාන කාමරයේ කරාම ජල කරාම වලින් අපි නාන ඇඟ සෝදන නේද අපි පාවිච්චි කරන රෙදි සෝදන්න පාවිච්චි කරන ජලය මේක තුල බාත්රූම් එක නැත්තම් නාන කාමරය තුල රැඳිලා තියෙන්නේ නැතුව ජලය බැහැලා ගලියෙන් ඉවත් වෙලා යන්න ඕනේ දරුවනේ. ගලිය දෙසට ආනතියක් සහිතව තමයි ඉතින් අපිට ඒක පේන්නේ. නමුත් ඒක නොපෙන්වා ඒ ස්ලොප් එක ආනතියක් සකස් කරලා තියෙනවා දරුවනේ. ඒතර සිමෙන්ති පොලවක් අපි ටයිල් කරලා තියෙන පොලවක් වුණත් එහෙමයි පුතේ. ඒක අපිට පෙරෙන්නේ නැති වුණාට පුතේ ඒක ගානට අපිට ආනතියක් තියෙනවා ජලය ටික බැහැලා යන්න නැත්නම් ජලය හොදලා අරින්න බෑනේ පුතේ. ජලය රැඳිලා තියෙනවානේ. ආනතියක් සහිතව දැන් ජලය යම් ස්ථානයකින් තවත් ස්ථානයකට ජලය ගලාගෙන යන්න නම් දරුවනේ අපි දන්නවා යම් කිසි ආනතියක් තියෙන්න ඕනේ. ඉතින් මේ වාරි මාර්ග කටයුතු වාරි කර්මාන්ත ගැන කතා කරනකොට පුතේ කතා කරන්න නැතුව ඉන්න බෑ. මොකද අපේ රටේ තියෙන විශිෂ්ට වාරි කර්මාන්තය මේ වාරි ඉංජිනේරු තාක්ෂණය අදටත් ලෝකේ වැව් රාජ්‍ය කියලා ශ්‍රී ලංකාව හඳුන්වන්නේ පුතේ. ඉතින් පුතේ මතක තියාගන්න ධාතුසේන රජතුමා කලාව කරවලා පුතේ කලාවෙවේ සිට දියවර මේ ජලය අනුරාධපුරයේ තිසායෝ දක්වා පුතේ සතපුම් 57ක පමණ දුරක් පුතේ මෙන්න මේ භූමියේ තියෙන ඊටාම අපි දන්නවා තැනිතලා ප්‍රදේශ විශේෂයෙන්ම උතුරු මැද පළාත වියලි කලාපය තැනිතලා භූමි තියෙන පුතේ මේ භූමියේ තියෙන ඊටාම සුළු බැස්මක් ආනතියක් උපයෝගී කරගෙන පුතේ සතපුම් 57ක් පමණ දුර මේ ජලය රැගෙන ගිහින් තියෙනවා පුතේ. ඉතින් විශ්මිත නිර්මාණයක් හිතා ගන්නවත් බැරි නිර්මාණයක් සාර්ථකව සිදු කරලා තියෙනවා පුතේ. අදටත් ඒ දියවර පුතේ ඒ හරහා යෝධයල හරහා ගමන් කරන ජලය ඒ අවට පුතේ දෙපස කෙත්වතු වලට ලබා ගන්නවා වගා කටයුතු සාර්ථකව සිදු කරනවා. එතකොට මෙන්න මේ සඳහා පුතේ මේ සංකල්පය යොදා ගන්නවා භාවිතා කරනවා දරුවනේ බලන්න වාරි මාර්ග සඳහා සැලසුම් සකස් කරනකොට පුතේ ජලය ගලා බසින්නේ උස් ස්ථානයක ඉඳන් පහත් ස්ථානයකට දරුවනේ. ඒක නිසා මේ භූමියේ උස පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. භූමියේ උස පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි දරුවනේ. විශේෂයෙන් මතක තියාගන්න පුතේ ඇලවේලි සහ ජලාශය ඉදිකිරීම සඳහා මේ ජලය ගෙන යන ජලය රැගෙන යන ජලය රඳවල තියාගන්න වර්ෂා ජලය රඳවලා එක්රැස් කරලා රඳවල තියාගන්න පුතේ ජලාශය right. ඉතින් පුතේ ඇලවේලි සහ ජලාශ ඉදි කරනකොට ඉදිකිරීම සඳහා ඒවා සැලසුම් කරනකොට ප්ලෑන් කරනකොට පුතේ ඒ සැලසුම් සකස් කරනකොට පුතේ සැලසුම් සකස් කිරීමේදී අනිවාර්යෙන්ම අදාළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් පිළිබඳ සහ දික්කඩ යොදා ගන්නවා පුතේ. අදාළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් සහ අර කතා කරපු දික්කඩ යොදා ගැනීමක් සිදු වෙනවා පුතේ. එහෙනම් බලන්න විශේෂයෙන්ම වාරි මාර්ග සඳහා සැලසුම් සකස් කිරීමේදී ජලය ගලා බසින්න උස් ස්ථානයක සිට පහත් ස්ථානයකට
ඒ නිසා භූමියේ උස පිළිබඳව අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි දරුවනි. විශේෂයෙන් ඇලවේලි සහ ජලාශය කිරීම සඳහා සැලසුම් සකස් කරනකොට දරුවනි අදාළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් සහ දික්කඩක් යොදා ගැනීම සිදු වෙනවා. බලන්න ඇලවේලි සහ ජලාශය ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරනකොට බලන්නකෝ අදාළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් සහ දික්කඩ යොදා ගැනීම සිදු වෙනවා පුතේ. අදාළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් සහ දික්කඩ යොදා ගැනීම සිදු වෙනවා දරුවනි. හරි. ඉතින් ඒ වගේම දුවේ පුතේ ඒ විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී දුවේ පුතේ විශේෂයෙන්ම මහල් නිවාස තට්ටු නිවාස කියලා ඔයගොල්ලෝ අහලා තිනවා අපි දන්නවා දරුවනේ. හරි. විශේෂයෙන්ම එහිදී භූමියේ උස වගේම අදාළ තට්ටුවල උස පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. භූමියේ උස වගේම අදාළ තට්ටුවල උස පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. අනිවාර්යයෙන්ම මහල් නිවාස ඉදි කරනකොට අපි දන්නවා පුතේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි ඉදි කරනකොට විශේෂයෙන්ම තට්ටු නිවාස දරුවනේ මහල් නිවාස ඉදි කරනකොට අපි දන්නවා භූමියේ උස වගේම පුතේ මේ අදාළ භූමියේ උස වගේම පුතේ බලන්න අදාළ භූමියේ උස වගේම මේ අදාළ භූමියේ උස වගේම දරුවනේ බලන්න භූමියේ උස වගේම හරි අපි මේ නිවාසවල උස පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ භූමියේ උස වගේම. ඉතින් මේ භූමියේ උස වගේම අපි නිවාසවල උස පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මේ බලන්න විශාල ගොඩනැගිලි ඉදි කරනකොට විශේෂයෙන්ම තට්ටු නිවාස ඒවා ඉදි කරනකොට භූමියේ උස වගේම පුතේ අදාළ තට්ටුවල උස පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් පුතේ භූමියේ උස යොදාගත යුතු තවත් සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ මේ භූමියේ උස යොදාගත යුතු තවත් සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ පුතේ විශේෂයෙන්ම ගොවිපළ පාම්සු සංරක්ෂණ සඳහා ක්‍රියාමාර්ග ගන්න soil conservation activities කටයුතු වලදී පුතේ පාංශු සංරක්ෂණ කටයුතු වලදී ගොවිපළවල් වල සිදුවන අනිවාර්යෙන්ම පුතේ විශේෂයෙන් මතක තියාගන්න හරි තවත් සුවිශේෂී අවස්ථාවක් විදියට අපිට යාව සඳහන් කරන්න පුළුවන් පුතේ භූමියේ උස යොදාගත යුතු තවත් සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ පුතේ ගොවිපළවල පාංශු සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග ගන්න එක. ගොවිපළ කටයුතු වලදී පාංශු සංරක්ෂණ කටයුතු යෙදීමට අපිට මේ භූමියේ උස පිළිබඳව දත්ත තොරතුරු ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා පුතේ. එහෙනම් මේකෙදි ගොවිපළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් යොදා ගනිමින් ගොවිපළ ප්‍රදේශයේ සමෝච්ච රේඛා සිතියම් යොදා ගනිමින් අදාළ ක්‍රියාමාර්ග සැලසුම් කරනවා. මේ විදියට භූමියේ උස පිළිබඳ මිනුම් යොදා ගන්න විටදී අපි අවකල මට්ටම් ගැනීමේ ශිල්ප ක්‍රම යොදා ගන්නවා පුතේ. ඩිෆරන්ටියල් ලෙවලින් යොදා ගන්නවා. ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස පිළිබඳව අපිට පාඨාංක ලබා ගන්න අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් අපි කිව්වේ දුරින් පිහිටි ලක්ෂ දෙකක් අතර උසෙහි වෙනස හොයා ගන්න ඕනේ අවස්ථා තියෙනවා කියලා පුතේ. එහෙනම් මෙන්න මේ ආකාරයට මේ දක්වා කතා කරපු ඉංජිනේරුමය ක්‍රියාවලීන් සඳහා දුවේ පුතේ අපිට විශේෂයෙන්ම පුතේ භූමියේ උස පිළිබඳ මිනුම් යොදා ගන්නකොට පුතේ අපිට අවකල මට්ටම් ගැනීමේ ශිල්ප ක්‍රම නැත්නම් ඩිෆරන්ටියල් ලෙවලින් ශිල්ප ක්‍රම පුතේ ඒ ස්කිල්ස් අපිට යොදා ගන්න අත්‍යවශ්‍ය වෙනවා පුතේ. අනිවාර්ය වෙනවා. අපිට ඒක හඳුන්වන්න පුළුවන්. රයිට් පුතේ හොඳයි. හොඳයි පුතේ අපි
බලාපොරොත්තු වුණා ඔබත් එක්ක ඊළඟ කොටසින් මේ අදාළ අපි මේ කතා කරමින් ඉන්නේ පුතේ තුන්වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න පුතේ මං හිතනවා ඔබට මේ විභාගයේ සඳහා සූදානම් වන ඔබට උසස් පෙළ විභාගයේ සඳහා උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ උසස් පෙළට සූදානම් නම් ඔබට මේක මහඟු අත්වලක් වෙයි කියලා පුතේ අනිවාර්යෙන්ම පුතේ මේ ප්‍රශ්න වලට පිළිතුරුයි අපි කතා කරන්නේ. ඉතින් රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න වලට මේ පිළිතුරු කතා කරන්නේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී බහුවර්ණ ප්‍රශ්නත් පුතේ මේවට එකතු කරන්න සමාලෝචන ප්‍රශ්න වලට බහුවර්ණ ප්‍රශ්නත් ඇතුළු කරලා ඔබට සමබරව ඒ කටයුත්ත විභාගයේ සඳහා සූදානම් වන කටයුත්ත කරගෙන යන්න අවශ්‍ය අඩිතාලම සකස් කරලා ඒ ටික ඒ කරුණු ඒ සීලොම දේවල් සකස් කරලා දීලා තමයි පුතේ අපේ අරමුණ වෙන්නේ. හොඳයි පුතේ නම් අපි ඕගොල්ලොත් එක්ක නැවත හමු වෙනවා මේ ඒකකයට අදාළ ඉතිරි සමාලෝචන ප්‍රශ්න ටිකත් එක්ක ඔබත් එක්ක හමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.